SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් අලුත් VIP Extra Anti Smell lemon mint බලයයි තද දුගඳ සුන් කරයි. අයිබෝවන් ඔබ අද දින මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් සවිස්තර පුවත්වලට ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙතට. වරාය ගැටලුව ගැන අගමැති සමග සාකච්ඡා සාර්ථකයි. වෘත්තීය සමිති අවසන් තීන්දුව පැය කිහිපයකින්. මහමැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්. කොවිඩ් ආසාදිත මව බිහි කළ බිලිඳාට කොවිඩ් නැහැ. මූලික පරීක්ෂණ වලින් තහවුරු වූ බව රෝහල් අධ්‍යක්ෂකයයි. දෙමටගොඩ චමින්දගේ ගෝලයෙක් අත්බෝම්බයක් සමග මාදම්පිටියේදී අත්අඩංගුවට. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy to රේසරය හරිම සුමුදුයි. ධනසිරි අමරතුංග අංක 2 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කොළඹ දිස්ත්‍රික්කය. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු උදෙස් රටකට ලබා නොදෙන ලෙස ඉල්ලමින් වරාය සේවකයන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද 5 වන දිනටත් ක්‍රියාත්මක කෙරෙනවා. අද පෙරවරුවේ වරාය වෘත්තීය සමිති නියෝජිතයන් අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවක නිරත වීමෙන් පසු ඔවුන් සඳහන් කළේ සිය ඉල්ලීම පිළිබඳ අග්‍රාමාත්‍යවරයා සමග එකඟතාවකට පැමිණීමට හැකි වූ බවයි. ඒත් වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳ අවසන් තීරණය ඒ අනුව කොළඹ වරාය පරිශ්‍රය වෙත පැමිණ දැනුම් දීමට කටයුතු කරන බවද වෘත්තීය සමිති නියෝජිතයන් සඳහන් කළා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විදෙස් රටකට ලබා නොදී එහි මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු කරන බවට ලිඛිත ප්‍රතිඥාවක් මහමැතිවරණයට පෙර ලබා දෙන ලෙස ඉල්ලමින් කොළඹ වරායේ වෘත්තීය සමිති 23ක් අඛණ්ඩ සත්‍යාග්‍රහයක් ආරම්භ කළේ පසුගිය ජූලි 29 වනදායි. අනතුරුව ඔවුන් එය වැඩ වර්ජනයක් දක්වා පුඩුල් කර අතර ඒ අනුව කොළඹ වරායට කන්ටේනර් ඇතුළු වීම හර්තාල් පාලම අසලින් අවහිර කිරීමටද කටයුතු කළා. වරාය ප්‍රධාන මාර්ගය අවහිර නොකරන ලෙසට සහ අවට රාජ්‍ය ආයතනවලට ඇතුළු වීමත් වළක්වාලමින් සත්‍යාග්‍රහයෙන් නිරත වරාය සේවකයන් වෙත ඊයේ පස්වරුවේ අධිකරණ නියෝගයක් ද නිකුත් කළ අතර පොලිසිය විසින් වෘත්තීය සමිති වෙත එම නියෝගය දැනුම් දෙනු ලැබුවා. ඒ අනුව අවහිර කර තිබූ වරාය පිවිසුම් මාර්ගය ඊයේ රාත්‍රියේ විවෘත කිරීමට අදාළ වෘත්තීය සමිති පියවර ගත්තේ මෙලෙසින්. කෙසේ වෙතත් කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරකීමේ වෘත්තීය සමිති එකමුතුව අද 5 වන දිනටත් සත්‍යාග්‍රහයෙන් නිරතව සිටින අතර 3 වන දිනටත් වැඩ වර්ජනය ක්‍රියාත්මකයි. ඒ අතර වරාය වෘත්තීය සමිති 14ක නියෝජිතයින් අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවකට එක්ුණේ තංගල්ල කාල්ටන් නිවසේදී. සාකච්ඡාවෙන් අනතුරුව වෘත්තීය සමිති නියෝජිතයන් මෙලෙස අදහස් පළ කළා. වරාය ආරම්භය වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව කරු අග්‍රාමාත්‍යවන් එක්ක සාකච්ඡා කළා. වෘත්තීය සමිති නියෝජිතයෝ කීප දෙනෙක් තමයි අපි මේකට සහභාගී වුණේ. ඉතුරු කීප දෙනා මේ වෙනකොටත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ තියෙනවා. අපි විශ්වාස කරනවා මේක සුබවාදීව අවසන් කරන්න පුළුවන් වෙයි කියලා. දැන් මේ සාකච්ඡාවේ පිළිතුරක් හම්බුණා. පිළිතුර හම්බුණා. නමුත් ඒ පිළිතුර ගන්න අපි මෙතන ඉන්නේ තනි පුරුෂ සමිතියක් නෙමෙයි. මෙතන ආණ්ඩු පක්ෂ හෝ විපක්ෂ හෝ නෙමෙයි. මෙතන තියෙන සැබවින්ම වරාය අධිකාරියේ උතුම් සේවකයා විතරයි මෙතන ඉන්නේ. ඒ නිසා මොනම වෙලාවකවත් අපි මේක දේශපාලනයක් කරන්නේ නැහැ. අපි තීන්දුව කරනවා මේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හරිනවද කියලා යනවාද කියලා. අපි කොළඹට ගිහින් තමයි තීරණය කරන්නේ. අපගේ වෘත්තීය සමිතියේ නායකින් කීප දෙනෙක් අද දින කොළඹ වරායේ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාව යෙදෙන නිසා ඒ සහෝදරයොත් එක්ක සාකච්ඡා කරන්නේ නැතුව එකගතා තීන්දුවක් අපිට දෙන්න බෑ. අපි මේ වෘත්තීය සමිති එකමුතිය ආරක්ෂාව රැක ගන්න ඕන. ඒ ආරක්ෂාව රැක ගන්න නම් අපි මේ සියලු දෙනාත් එක්ක මේ සාකච්ඡාව පිළිබඳ තොරතුරු කියන්න ඕන. ඒ තොරතුරු කියලා සේවකයන්ටත් මේ පණිවිඩය දීලා ඒ අනුව අපි හිතනවා තව පැය කිහිපයකින් අපිට මේක නිවැරදි තීන්දුව ගන්න පුළුවන් කියලා. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. මහමැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවැත්වූ බදුල්ල දිස්ත්‍රික්කයේ ජනහමු රැසකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ සහභාගී වුණා. එහිදී ජනතාවට සිය ගැටලු ඍජුවම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමටත් අවස්ථාව හිමි වුණා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක නිමල් සිරිපාල්ද සිල්වා මහතා බදුල්ල සේනානායක උද්‍යානයේදී සංවිධානය කළ ජනහමුවට ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ එක් වුණා. නිමල් සිරිපාල මැතිතුමාට එමෙන්ම අපේක්ෂක උදිත ලොකුබණ්ඩාර මහතා හාලියල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සංවිධානය කළ ජනහමුවටද ජනාධිපතිවරයා සහභාගී වුණා. බදුල්ල දිස්ත්‍රික්කය විතර නෙවෙයි ඌව පළාතම විශ්ලේෂණය වනජීවී විලෝවනේ වගාවක් ඒක සම් යාර බලන්න. වැඩ පටන් ගත්තනේ අපේ සර් පටන් ගත්තනේ අවුරුදු 4ක් තිබුච්ච නැති පාරනේ. මේ පාර අද මේ පාර දීලා තියෙනවා සර් දැන් වැඩ ආය ආරම්භ කරලා දැන් CML එක. ඉන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්වුණේ අපේක්ෂක චාමර සම්පත් දසනායක මහතා පස්වර පොදු ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබූ ජනහමුවටයි. බණ්ඩාරගල නගර සභා පරිශ්‍රයේ සංවිධානය කර තිබූ ජනහමුවටත් ජනාධිපතිවරයා එක් වුණා. දවසකට එළවලු කිලෝ ලක්ෂ 10ක් විතර එනවා සර්. මේ තියෙන සර් තියෙන විදිහේ මඩවලවල් ටොයිලට් එකක් නැහැ සර්. ඒ වගේම කුඹුරු වෙනුවෙන් වගා මන්දි වෙනුවෙන් පොටි සොච්චම් මුදලක් ගෙවලා තියෙනවා. මේකට සාධාරණයක් කරන්න ඔබතුමා දැන් අවුරුදු 20ක් විතර බංගලගොඩ කැලේට ඔක්කො නෑ. අපේ සර් ඉතින් මෙන්න තින්ගනක් ඇවිල්ලා ඉන්න අපිට ලබලා දෙන්න. බය නෑ. බුදු හිමි වැඩ සිටි සෙවණේ බුදු රැස් විහිදෙන නිතිනේ වැඳ වැඳ ඔබේ පිහිට පතමි ජය ශ්‍රී මා බෝරජ ෆෝන් කියන්න වරාය සේවකයන් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය පිළිබඳව තමන් කනගාටු වන බවත් මැතිවරණ සමයක් තුළ මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවන් ක්‍රියාත්මක කරන පුද්ගලයන් පිළිබඳව සොයා බැලීමට සිදුවන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිනිදුම ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ ගැටලුව විසඳා ගැනීමට සාකච්ඡාවකට පැමිණෙන ලෙස තමන් වැඩවර්ජනයට සේවකයන්ගෙන් ඉල්ලා සිටින බවයි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මෙවර මහමැතිවරණයට තරඟවදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ තවත් ජනහමුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හිනිදුම මාපලගම ප්‍රදේශයේදී ඊයේ පැවැත්වුණා. පසුගිය අවුරුදු 5 කාලය කාපු අවුරුදු 5ක් වශයෙන් තමයි අපි හඳුන්වන්නේ. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර තිබිච්ච ගැටුම, ඒ ගැටුමේ ප්‍රතිඵලය තමයි ජනතාව දුක් විඳපු එක. ඒ යුගය අවසන් කරලා රට දියුණු කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල අපි දියත් කරන්න අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සූදානම්. ජනාධිපතිවරයාට අවශ්‍යයි රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල ඉදිරියට කරන්න. එතුමා වැඩ කරන්න සූදානම්. ඉතින් මේ වැඩ කරන්න සූදානම් අවස්ථාවේ අපි ඒ කටයුත්ත කරන්න සූදානම් වෙන්න ඕන. අද මම කනගාටු වෙනවා එක පැත්තකින් අපි වරාය වැඩ වර්ජනයක් යනවා මේ අවස්ථාවේදී. මම ඇත්ත වශයෙන්ම උන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ අනවශ්‍ය විදිහට කලබල වෙලා වර්ජනය කරලා මේ ප්‍රශ්න විසඳන්න බෑ. සාකච්ඡාවෙන් ආරම්භ කළා සාකච්ඡාව කඩාකප්පල් වුණොත් විතරයි වර්ජනය කරන්නේ. අද වර්ජනය ආරම්භ කළා සාකච්ඡා ඉල්ලමින් ඉන්නවා. මැතිවරණයක් තියෙද්දි මේවා කඩාකප්පල් කරනකොට මෙවැනි දේවල් කරනකොට මේකේ පිටිපස්සේ කවුද බලවේගය කියන එක අපිට සොයන්න සිද්ධ වෙනවා කියන එකත් අපි කනගාටුවේ මතක් කරන්න ඕනේ. ඉතින් මම ඉල්ලනවා මේ අයගෙන් අපිත් එක්ක සාකච්ඡා කරන්න එන්න. අපි ඇමතිවරුත් එක්ක සාකච්ඡා කරන්න ඕනම අවස්ථාවක අපි සූදානම් කියන එක අපි ඔවුන්ට මතක් කරලා දෙන්න ඕනේ. ජනතා විශ්වාසය ගොඩනැගිය හැකි එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ පැවති ජනහමුවකට එක්වෙමින්. එක්සත් ජාතික පක්ෂයෙන් මහමැතිවරණයට තරඟවදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කරන ජනහමුවක් මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණා. එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අපි අද අනාගතය ගැන බයෙන් ඉන්නේ. අනාගතය ගැන බලාපොරොත්තු සුන් වෙලා ඉන්නේ. කවුරුත් විශ්වාස නොකරන යුගයක ඉන්නේ. අද අපිට විදේශ විනිමයක් නැහැ. මම අගමැති හිටපු කාලේ මාසයකට රජයේ ආදායම රුපියල් මිලියන මේ ඩොලර් නෙමෙයි. මිලියන 1,50,000යි. ගිය මාසේ අපේ ආදායම මිලියන 50,000යි. අද දේශපාලන ක්‍රමය ගැන විශ්වාසයක් නැහැ. මේ ඉන්න 225ම දාන්න දියවන්නවට මුන්ට කොරෝනා හැදෙනවා. ඒ එකක්වත් හිතන්නේ. ඒ විශ්වාසය නැති වෙන එකත් හොඳ නැහැ. පාර්ලිමේන්තුවේ
පාර්ලිමේන්තුවේ 100ක් දුන්නත් 3/2ක් දුන්නත් 75ක් දුන්නත් 50ක් දුන්නත් එයාට 25ක් දුන්නත් මේ තියෙන ප්‍රශ්නෙට අපිට විසඳුම් ඒ අයගෙන් ලැබෙන්නේ නැහැ. මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ අපේ එක්සත් ජාතික පක්ෂ විතරයි. ඒ අභියෝගය හැම වෙලේම එක්සත් ජාතික පක්ෂ බාරගත්තා. මම ලෑස්තුනේ නැහැ වෙනත් නම් වලින් ඉදිරියට එන්න විපක්ෂේ ඉන්න තරම් කරන්න වැඩක් නැහැ. එහෙනම් දේශපාලනය කළ වැඩක් නැහැ. ජනතාවට බලාපොරොත්තුවක් දෙන්න. ඡන්දේ පාවිච්චි නොකරුවොත් ඒකයි විශාලම පාපය. අලුත් පක්ෂ හදලා වැඩක් නැහැ. අලුත් ජීවිතයක් තමයි ඔබට හදන්න ඕනේ. ඒකයි එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ. මගේ පළවෙනි ඉල්ලීම කරුණාකරලා ගිහින් ඡන්දෙ දෙන්න. සමගි ජනබලවේග රජයක් යටතේ බිඳවැටුණු මෙරට ආර්ථිකය යළි ගොඩනැංවීමට වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව එහි නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ කෝට්ටේ පැවති ජන හමුවක් අමතමින්. මෙවර මහමැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ ජන හමුවක් කෝට්ටේ ප්‍රදේශයේදී ඊයේ පැවැත්වුණේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ රට වැටී තිබෙන මේ ආර්ථික උගුලෙන් අපි ගොඩ දමන්නට මේ ආර්ථික උගුල ආර්ථික මර උගුලක් බවට අද පත් වෙලා තිබෙනවා. වර්තමාන රජයට මේ ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන්නට බැරිව අන්ද මන්ද වෙලා එදා වේල ටුවර්ස් ආර්ථික ප්‍රතිපත්තියක් රජය ක්‍රියාත්මක කරනවා. අපි ක්‍රම කීපයකින් ආර්ථිකයේ ශක්තිමත් කරන්නට කටයුතු කරනවා. පළවෙනි දේ තමයි ආර්ථිකයක් කඩා වැටෙනකොට ආර්ථිකයේ ගොඩනගන්නට නම් ආර්ථිකයට හුස්ම පොවන්නට ආර්ථිකයේ හුස්ම ගන්න තත්වයට නිර්මාණය කරන්නට නම් ආර්ථිකයේ මුදල් සංසරණය ශක්තිමත් කරන්නට ඕන. අපි වැඩපිළිවෙළ ගණනාවක් දියත් කරනවා ජනතාවගේ අතට මුදල් ලබා දීලා ආයෝජනයේ පාරිභෝජනයේ ඉතිරි කිරීම හරහා කඩා වැටුණු රටේ ආර්ථිකයට පණ පොවලා ඒ ආර්ථිකයේ ඉහළින් තමන් ඉදිරි මහමැතිවරණයෙන් පසුව රට පවතින තත්ත්වයටත් වඩා පහතට වැටෙනු ඇති බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. හෝමාගමදී ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් ජාතික ජනබලවේගය සංවිධානය කළ ජනහමුවක් ඒ පැවැත්වුණේ හෝමාගම නගර මැදේ. ඡන්දයක් අස්සේ වහන්ඩවට බදු ගන්න. ඡන්දයක් අස්සේ අපබ්‍රංශ විදුලි බිල් එවන්න. එහෙනම් මතක තබා ගන්න. ඡන්දෙන් පස්සේ තත්ත්වය මීට වඩා වෙනස් වෙනවා. ඒ ජනතාවට හිත කර තත්ත්වයක් නෙවෙයි. විදුලි බිල වැඩි වෙනවා, ජල බිල වැඩි වෙනවා, ගෑස් බිල ඉහළ යනවා, බස් ගාස්තු ඉහළ යනවා, පොර දැනුත් නැහැ, තවත් ඕක කපනවා. ඒ නිසා ඡන්දෙන් පස්සේ ජනතාව පීඩාවට ලක් කරනවා. ඒ ඡන්දෙන් පස්සේ ඇතිවිය හැකි තත්ත්වයේදී ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරනකොට අන්නේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන පාර්ලිමේන්තුවේ කතා කරන ජනතාවගේ හඬ බවට පත්වන කණ්ඩායමක් පාර්ලිමේන්තුවට තෝරලා පත් කරලා යවන්න ඕන මේ වෙලාවේ. අන්නේ අනාගත ආයෝජනය වෙනුවෙන් ඡන්දෙ දෙන්න ඕන. මේ හඬ නගන්න කිසිසේත්ම රනිල් වික්‍රමසිංහට බෑ. රනිල් වික්‍රමසිංහ යනු බැඳුම් කරේ කියන කඹේ අතපය ගැටක සහ තිබෙන කෙනෙක්. බැරි වෙලාවත් හඬ නැගුවොත් ඉතින් බැඳුම් කරේ නඩුව දානවා. සජිත් ප්‍රේමදාස නැගිටින්න පුළුවන්ද බෑ? දැන් හරි පැහැදිලි යන වාර්තාව ආවා. සජිත් ප්‍රේමදාස ඇමතින්න කාලේ සංස්කෘතික අරමුදලේ කෝටි දහස් ගණනක් කෝටි 1100ක් අවභාවිතාවට යෙදව කියලා පරීක්ෂණය ඔප්පු වෙලා තියෙනවා. දැන් සජිත් ප්‍රේමදාසට මේ වැඩේ කරන්න බෑ පාර්ලිමේන්තුවේ. ඒ නිසා ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු වෙනකොට ඒ ජනතාව වෙනුවෙන් කතා කරන්න කණ්ඩායමක් යවන්න ඕන. අන්නේ කණ්ඩායම යවන්න ඕනකම තිබෙන්නේ මාලිමාවෙන් වෙන මොකකින්වත් නෙවෙයි බව තමයි අසල දන්න. මහමැතිවරණය ජයගත්තද කිසිවිටක හවුල් ආණ්ඩුවක් පිහිටුවීම කෙරෙහි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කිසිදු අපේක්ෂාවක් නොමැති බව එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. මහමැතිවරණයට පෙර පැවති අවසන් මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. පෞද්ගලික මමත් අපේ පක්ෂයත් පැහැදිලිව කියනවා මැතිවරණ කොමිසම තියෙන නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට නන්දු වුණා. මේ මහා මැතිවරණයත් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු සන්ධානය ජයග්‍රාහීව අවසන් කරනවා. මේ ව්‍යවස්ථාව අතරා විදියට විකෘති වෙලා තියෙන ව්‍යවස්ථාවක්. ඉතින් ඒක නිසා අපි නව ව්‍යවස්ථාවක් හදන්න ඕන. ඒ වගේම විධායකයත් ව්‍යවස්ථාදායකයන් අතර ගැටුම් ඇති නොවන විදිහේ ව්‍යවස්ථාවක් විය යුතුයි. If the people want a good solid constitution for this country, they should give us 2/3. But we are not going to form a alliance parliament with any other parties at the moment. ඔබතුමා වෙන හැම ද්වාරයකම මේ පූර්ව ඡන්ද ප්‍රතිඵලයක් ප්‍රකාශ කරනවා. අද ඒක මග හැර ගියා. මම ශාස්ත්‍රකාරයෙක් බවට පත් වෙන්න කැමති නැහැ. හරියටම අපිට ලැබෙන ගාන අපි දන්නවා.
දල වශයෙන් අපිට කියන්න මේ පැහැදිලිව දන්නවා මේ රටේ පැරණිම දේශපාලන පක්ෂය මෙවර දෙවනියා තුන්වෙනියා නෙවෙයි හතරවෙනියාගෙන් බේරුණොත් ඇති. ඒ වගේම අපි ගන්න ඡන්ද ප්‍රමාණයෙන් අඩකටවත් අපේ දෙවනියට එන්න බෑ. මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂයට හෝ අයිතිවාසිකම් කියන අනිත් පක්ෂයටවත් එකම දිස්ත්‍රික්කයක්වත් දිනන්න පුළුවන් වෙයි කියලා. හැබැයි දෙමළ සංධානයේ දිස්ත්‍රික්ක 3ක් විතර දිනයි කියලා හිතනවා. අනිවාර්යයෙන්ම අපි ආසන 130 35 අතර ගානක් ගන්නවා. අනිත් පැත්තෙන් මම කැමති ජනතා විමුක්ති පෙරමුණටත් යම්කිසි මන්ත්‍රී සංඛ්‍යාවක් ලැබෙනවා නම් මොකද දැන් ඉන්න විපක්ෂයේ කතා බැලුවම කට්ටියක් විහිළු සපයනවා. මෙවර මහමැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පසු මහමැතිවරණයට අදාළ රැස්වීම් පැවැත්වීම, ඡන්ද ආයාචනා කිරීම, ගෙයින් ගෙට යාම, අත්පත්‍රිකා බෙදීම, ප්‍රචාරණ පුවරු ප්‍රදර්ශනය කිරීම, පෝස්ටර් දැන්වීම්, බැනර් ප්‍රදර්ශනය කිරීම තහනම් බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. දැන් දේශපාලන වේදිකාවේ පළ වූ තවත් අදහස් කිහිපයක්. අද තියෙන ප්‍රධානම අභියෝගය තමයි මද්‍රව්‍ය ජාවාරම 125 මද්‍රව්‍ය වලට ගොදුරු වෙලා ඒක අවසන් කළ හැකි එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ පමණයි. රටට එක නීතියක් ගෙනීම සඳහා කැපවිය යුතුයි. මේක තමයි ලැබෙන අවසන් අවස්ථාව. සුළුවට හිතන්න එපා මේ මැතිවරණය ඉතාම භයානක මැතිවරණයක්. ඒක නිසා අපි ඔක්කොම ආණ්ඩුවට විරුද්ධ හැම කෙනාම එක්කහු වෙන්න ඕනේ. ශ්‍රී ලංකා පොජ්ජන පිරිවෙනේ පාක්ෂිකයන් විතරක් නෙමෙයි වෙනත් පාක්ෂිකයන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ වැඩපිළිවෙල දැකලා එතුමා මේ කෙටි කාල සීමාවක් තුල කරපු වෙනස්කම් රාශියත් එක්ක අද ජනතාව අපිත් එක්ක ඒක රාශිය වෙනවා. ඉතින් අපි අගෝස්තු 6 වෙනිදා පත් කරගන්න පාර්ලිමේන්තුව මේ වෙනස දිගටම ගෙනියන්න නම් එතුමාගේ විදිය පාර්ලිමේන්තුවක් අපි පත් කරගන්න ඕනේ. දේශපාලන කර්කසක රස්සාව. ලෝකේ තියෙන අමාරුම රස්සාව හම්බ කරන්න නැත්තම්. හැබැයි ඔබතුමාලගේ ආදරය මේක තමයි අපිට ලැබෙන ඔක්සිජන් එක. එහෙනම් ඒ ටික අපිට දෙන්න ඔබතුමාලගේ දෙපත් වලට ඇවිල්ලා රට සංවර්ධනය කරනවා කියන අපිට 3න් 2ක බලයක් අවශ්‍ය වෙන්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කරලා වර්තමාන පරමාදර්ශී නායක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඒ බලය අපි ලබා දෙන්නට ඕනේ මිත්‍රවරුනි. ආණ්ඩු 3න් 2 ගැන කතා කරත් අද 3න් 2 නෙමෙයි බහුතරයක් ලබා ගන්න බැහැ කියලා තමයි දඟල ඉන්නේ. අද එක්සත් ජාතික පක්ෂ දෙකට කඩාගත්තේ රනිලුයි සජිතුයි එක්කහුව වෙලා. නායකෝ දෙන්නට ප්‍රශ්නයක් විසඳ ගන්න බැරි නම් කතා කරලා රටේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද? සම්පූර්ණයෙන් සටන එක්සත් ජාතික පක්ෂය අතහැරලා. අද දුරකථනෙත් සටන අතහැරලා ඉවරයි. ඒ නිසා පොහොට්ටුවට වැඩිය ඡන්ද ගන්න සටනේ අද කිසි කෙනෙක් යත්තේ නැහැ. රටක් වැටුණාම ලෝකේ හොඳ යාළුවෝ ඉන්න ඕන. ලෝකේ පිළිගත් නායකයෝ ඉන්නවනම් ඒ නායකයාට ලෝකෙ සල්ලි දෙනවා. සල්ලි දීලා කියනවා මේ අවුරුදු 25ක් හරි ගමන් පස්සේ දෙනවකෝ රට හදා ගන්නකෝ. ඒ අපේ ආණ්ඩුවට තෑගි සල්ලි දුන්නා. මගුල් ගෙවල්ලාම කවරේ දාලා දෙන්නේ සල්ලි? ආපහු ඉල්ලන්නේ නැහනේ. හොඳට හිටියාම එහෙම තෑගි හම්බෙයි. හම්බන්තොට වරාය විකුණන් කාපු එක්සත් ජාතික පක්ෂය අනේ නැගෙනහිර පර්යන්තය අපි විකුණන්න යනවා කියලා දැන් මේ පර්යන්තය ගාවට ගිහිල්ලා කිඹුරු කඳුළු වෙනවා. ඒගොල්ලෝ තමයි ඉන්දියාවට පොරොන්දු වෙලා තියෙන්නේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න. එදා හදනතු හිටපු සමාන වෘත්තීය සමිති දැන් නම් සම්ද කරනවා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ජාතික සම්පත් විකුණන කරන නායකයෙක් නෙවෙයි. මේ UNP කාර්යොත් එක්ක තමයි සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මේ රට ඉස්සරහට අරගෙන යන්නේ. අපිට තියෙනවා දැක්මක් තියෙන නායකයෙක් ඒ කණ්ඩායමට තමයි මිත්‍රවරුනි මේ රට හදන්න පුළුවන් වෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලාපොරොත්තු වෙන ඒ 3න් 2ක බෞද්ධ බලයක් අපිට ලබා ගන්න පුළුවන් කියන එක ඉතාමත් පැහැදිලිව කියනවා. COVID-19 ආසාදිතව සිටි මවක ප්‍රසූත කළ දරුවාට COVID-19 වෛරසය ආසාදනය වී නොමැති බවට මේ වන විට සිදු කර ඇති පරීක්ෂණ අනුව තහවුරු වී තිබෙනවා. මේ අතර කොවිඩ් උස්සන්න වීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ අද හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළා. නමුත් සිය රැකියා සඳහා වාර්තා කිරීමට අවශ්‍ය සියලු පහසුකම් ඕස්ට්‍රේලියා රජය විසින් එම ජනතාව වෙත සපයා දී තිබෙනවා. COVID-19 ආසාදිතව සිටි මවක ප්‍රසූත කළ දරුවාට COVID-19 වෛරසය ආසාදනය වී නොමැති බවට මේ වන විට සිදු කර ඇති පරීක්ෂණ අනුව තහවුරු වී තිබෙනවා. කෙසේ වෙතත් දරුවාගේ සාම්පල පිළිබඳ වැඩිදුර පරීක්ෂණ තවදුරටත් සිදු කරන අතර එහි වැඩිදුර වාර්තා අද දිනය තුළ බොහෝ විට ලැබුණ ඇති බවයි නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා සඳහන් කළේ. දෙවැනි COVID-19 ආසාදිතව සිටි තවත් 48 දෙනෙකු ඊයේ සුවය ලැබීමත් සමග මෙරට සමස්ත සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 2439ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව තවදුරටත් රෝහල්ගත ප්‍රතිකාර ලබන්නේ 365 දෙනෙකු පමණයි. තවත් දේශීය පුවත් කිහිපයක් වෙතයි මේ අවධානය.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ දෙමටගොඩ චමින්දන මැත්තාගේ සමීපතමයෙකු ජීවත් බෝම්බයක් සමග ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට තිබෙනවා. ග්‍රෑන්ඩ් පාස් මහවත්ත පොදු සුසාන භූමිය අසලදී ග්‍රෑන්ඩ් පාස් පොලිසිය විසින් අත්අඩංගුවටගත් මෙම පුද්ගලයා අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් අවශ්‍ය සිරිසකකරුවෙකු බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. මොහු දැනට බන්ධනාගාරගතව සිටින චාමර සම්පත් රොද්රිගෝ යන මද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීපතමයෙකු බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා. සැකකරු ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහර දී බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය සිටි හේනමුල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙකු බවටයි පොලිසිය පැවසුවේ. දෙහිවල අත්තිරිය ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ මෝටර රථයක් මාර්ගයේ නිවතට ධාවනය වී ට්‍රාන්ස්ෆෝමරයක් සහිත විදුලි කණුවක ගැටි පසුව තාප්පයකද ගැටි අනතුරක් සිදුව තිබෙනවා. එහිදී විදුලි කණුව මාර්ගයේ ධාවනය වූ තවත් මෝටර රථයක් මතට කඩා වැටි ඇති අතර තුවාල ලැබූ රියදුරන් දෙදෙනා කළුබවිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. එසමගින් අද දින මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. සුබ දවසක්.